शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि. එතකොට දැන් ඔය දැන් අර කීටාගිරි සූත්‍රයේදීත් මෙහි කොයි තැන විශේෂයෙන් සඳහන් කරන දෙයක් තියෙනවා අපි හැම කෙනෙකුටම උවමනා කරන දැන් ඔය කියන සකස් වීම තිබුණාට මෙන්න මේකත් ඕනේ කියලා. අවශ්‍යයෙන්ම තිබිය යුතු කරුණු පහක් තියෙනවා. අවශ්‍යයෙන්ම තිබිය යුතු කරුණු පහ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන එකත් පිරිපුන් අවස්ථා සහ ලපටි අවස්ථා තියෙන එකක් කියලා දැනගන්න. එහෙම නැත්නම් එහෙම පිරිපුන් විදිහටම හිතුවොත් එහෙම කාටවත් මොකක් කරගන්න බෑ. දැන් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා නේ කිව්වේනේ. සද්දින්ද්‍රියන් දැන් මේක පිරිපුන් අවස්ථාවන් තියෙනවා කියලා. සද්දින්ද්‍රියන් දට්ඨබ්බං චතුසු සෝතාපට්ටි අංගේසු කියලා තියෙනවා. සද්ධා ඉන්ද්‍රිය දත යුත්තේ සිවදෑරුන් සෝතාපට්ටි අංගයන්හිය කියලා. මේක තිබුණාට දැන් කොළ ගොඩක් හින්දා මට හොයාගන්නත් බෑ. සද්දින්ද්‍රියන් දට්ඨබ්බං චතුසු සෝතාපට්ටි අංගේසු. මේක තියෙන්නේ මේ සංයුත්ත නිකායේ 5 එකේ දට්ඨබ්බ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. තවත් තැන්වල මේක කියවෙනවා. මේක තැනක් මේ පෙන්නලා තියෙන්නේ. කත්තච බික්කවේ සද්දින්ද්‍රියන් දට්ඨබ්බං. මහණෙනි කොතැනද සද්ධා ඉන්ද්‍රිය දත යුත්තේ? චතුසු සෝතාපට්ටි අංගේසු. කොතැනද විරීන්ද්‍රිය දත යුත්තේ? විරීන්ද්‍රියන් දට්ඨබ්බං චතුසු සම්මප්පදානේසු. දැන් අපි තව කතා නොකල එකක් තියෙනවානේ. මේ ඔක්කොම කතා කරගෙන එන කෙනෙක් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අවශ්‍යනේ. ඒක තමයි නියම. අපි මේ සෛද්ධාන්තික පැත්ත ප්‍රායෝගික පැත්තට එනකොට මොකද තියෙන්නේ? චත්තිංස බෝධිපක්ඛ්‍යා ධම්මා. මොනවද? සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න 37 නේ. ඔතෙන්ට එන්න ඕන. දැන් ඒවට අයිති එකක් තමයි මේ කතා කරන්නේ. වැඩෙන පැත්ත තියෙන්නේ ඒ ධර්මවල. දැන් අපිට ඒකයි ඕන කරන්නේ. විරීන්ද්‍රයන් දට්ඨබ්බං චතුසු සම්මප්පදානේසු. මේ සම්මප්පදාන කියන වචනේ දැක්කම මට මතක් වුණේ ටික කියන්න ඕන නේද කියලා. සම්මප්පදාන දන්නවනේ. ඔය තියෙන්නේ බොහොම ප්‍රසිද්ධ. දැන් කුසලයක් Taman තුල තියෙනවා නම් ඒක තව තවත් වඩනවා. නැති කුසල් උපදවනවා. තියෙන අකුසල් ක්ෂය කරනවා. අලුතෙන් අකුසල් නොඑන්න වග බලා ගන්න. ඔකට තමයි 4. සතින්ද්‍රියන් දට්ඨබ්බං චතුසු සතිපට්ඨානය. සතිය ගැන කියනකොට ඉන්ද්‍රිය මොකද්ද? සතර සතිපට්ඨානය. කාය වේදනා චිත්ත ධම්ම කියලා 4 ඔස්සේ තමයි අපේ සතිය ගමන් කරන්නේ. ඒ නිසා සසරට අයත් ලෙස ගමන් කිරීමකුත් තියෙනවා. ඒ තමයි නීවරණ. ඔන්න එකක්. මේ සතිපට්ඨාන මොකද්ද? මොකද්ද මේ කාය වේදනා චිත්ත ධම්ම. දැන් අපිට සාමාන්‍ය අත්දැකීම් ලැබෙන්නේ ඔය 4. කාය වින්දන සිතවිලි චේතනා ඒ අනුව එන
ධම්ම මොනවද? එක්ක නීවරණ ධර්ම, එක්ක උපාදානස්කන්ධ ධර්ම, එහෙම නැත්නම් බෝධ්‍යංග ධර්ම. දැන් තේරෙනවනේ මේක සතර පැත්තට තියෙන. ඒකෙන් මිදීම් පැත්තකුත් තියෙනවා. සතින්ද්‍රියන් දට්ඨබ්බං චතු සතිපට්ඨාන, සමාධි ඉන්ද්‍රියන් දට්ඨබ්බං චතුසු ඥානේසු කියලා. හිංසරේ වැඩිච්ච අය සරකානි සාක්‍ය පුත්‍රයාට ධානයක් තිබුණු බවක් සඳහන් වෙන්නේ. පංචේන්ද්‍රියන් දට්ඨබ්බං චතුසු අරිය සත්‍යේසු, ප්‍රඥාව චතුරාර්ය සත්‍ය පිළිබඳ. දැන් මේක හොඳටම පැහැදිලිද කියලා අන්තිම එක ගැනයි මම මේ අහන්නේ. චතුරාර්ය සත්‍ය පැහැදිලිද? පටිච්චසමුප්පාදයේ දවස් 5ක් කතා කළේ. දුකෙහි සමුදය, දුකත් දුකෙහි සමුදයත්, දුකෙහි නිරෝධයත් නිරෝධයට පිළිවෙතත් කතා කරන්න තමයි. එහෙනම් කේවල දුක්ඛස්කන්ධය යනු ඒ ප්‍රත්‍ය සම්බන්ධතාවයි. ඒ කේවල දුක්ඛස්කන්ධයේ නිරෝධය දුක්ඛ නිරෝධය තමයි. දැන් අපි සාමාන්‍යයෙන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී සුදුක්ඛ සමුදය කියන එක දක්වනවා තණ්හා කියන වචනයක නේද? මොකද්ද? තත්ත කතමන් දුක්ඛ සමුදයං අරිය සත්‍ය යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා තත්‍ර තත්‍රාපිනන්දිනේ සේයති හිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේක කරුණු දෙකක් නෙමෙයි උනට. පටිච්චසමුප්පාදයේ දැක්කයි කියන එකයි අරකයි මේ වෙන වෙන කරුණු නෙමෙයි. ඒක අපි තේරුම් ගන්න. එතකොට දුක්ඛ නිරෝධයේ ධම්මචක්ක සූත්‍රයේ දේශනා කරන්නේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ කියලා. ඉතින් මේ අපි පසුගිය මුල් දවස්වල කතා කරපු තිත්තායතන සූත්‍රය හරි මොකෙන් හරි අපි කතා කළා මේ පටිච්චසමුප්පාදය දුක්ඛ සමුදය හැටියට පෙන්වන හැටි නේද? පටිච්චසමුප්පාදය දුක්ඛ නිරෝධය හැටියට පෙන්වන හැටි. පටිච්චසමුප්පාද නිරෝධය පටිච්චසමුප්පාදයේ නිරෝධ පැත්ත දුක්ඛ නිරෝධය හැටියට පෙන්වන හැටි. දැන් එතකොට අපිට පැහැදිලි මෙතන පංචේන්ද්‍රියන් දට්ඨබ්බං චතුසු අරිය. ඔන්න දැන් මේ ඉන්ද්‍රිය පහ කියලා දෙන්න ඕන නිසා මම මේක ගත්තේ. මේ ඉන්ද්‍රිය පහ ශ්‍රාවකයාට බුද්ධ ශ්‍රාවකයාට ඕන. ඔය කතා කළේ උපරිම මට්ටමේ කියමුකෝ. සරල මට්ටමක්. දැන් අර සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නට ගැඹුරු මට්ටමින් මේක ඇත්තේ නෑ. නමුත් ඕකේ තියෙනවා මෙන්න මෙහෙම ඔය ඉන්ද්‍රියන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය පරිපූර්ණ වශයෙන් වැඩූ උතුම්මන්ට කියන්නේ සමත්තා පරිපූර්ණතා අරහා කියලා. රාතන් වහන්සේලා තමයි පිරිපුන් වශයෙන් වඩලා තියෙන මේ ඉන්ද්‍රිය පහ. තතෝ මුදුතරේහි අනාගාමී. ඊට වඩා අඩුවෙන් නම් වැඩිලා තියෙන්නේ අනාගාමී. තතෝ මුදුතරේහි සකදාගාමී. ඊට වඩා අඩුවෙන් නම් වැඩිලා තියෙන්නේ සකෘදාගාමී. තතෝ මුදුතරේහි සෝතාපන්නෝ. ඊටත් වඩා අඩුවෙන් නම් වැඩිලා තියෙන්නේ සෝතාපන්න. තතෝ මුදුතරේහි ධම්මානුසාරී. ඊටත් වඩා අඩුවෙන් නම් වැඩිලා තියෙන්නේ ධම්මානුසාරී. තතෝ මුදුතරේහි සද්ධානුසාරී. ඊටත් වඩා අඩුවෙන් නම් වැඩිලා තියෙන්නේ සද්ධානුසාරී. දැන් හරිනේ. මේකේ 100% බලාපොරොත්තු වෙන්න එපා මුලින්. බුදුහාමුදුරන් වහන්සේ අර මං කලිනුත් මතක් කළේ ආනුපුබ්බ සික්ඛා, ආනුපුබ්බ කිරියා, ආනුපුබ්බ පටිපදා වශයෙන් තමයි මේ කියන්නේ. එතකොට අපි කවුරුත් ඉතින් කියනවා ඉතින් බුදු කෙනෙක් පහළ වෙන්නේ කලාතුරකින් ධර්මයේ තියෙන හැමදාම නෙමෙයි කියලා. අපි හොයලා බලන්නේ ඒ හැමදාම නැති බුදු කෙනෙක් පහළ වුණකොට මතුවෙන ඒ දහම මොකද්ද කියලා අපි ඉතින් හොයාගන්නව අඩුයි නේ. ඒක තමයි අපි මේ පොඩි ප්‍රයත්නයක් මේ දරන්නේ සාකච්ඡා මාර්ගයෙන්. දැන් එතකොට
මෙතනදී මේ සද්ධානුසාරී ධම්මානුසාරී අය ළඟ යම් පමණකට මේ ඉන්ද්‍රියන් තියෙන්න ඕන. මේ ඉන්ද්‍රියන් 100%ක්ම නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාළේ බාහිරෝ පුතුජනපක්ඛේ ඨිතෝති වදාමි කියලා. බාහිර වූ පුහුදුන් පසෙහි සිටියයි ඉන්නේ කියලා දේශනා කරනවා. මේ මාර්ගයට අවතීර්ණ වෙච්ච අය පුතුජන නෙවෙයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා උතන. මේ අය අපි කියවනේ අර මිය යන්නේ නැහැ කි මේක මොකද මේ අවබෝධයට ලැබෙනකම් මිය යන්නේ නැහැ කියලා. සෝතාපට්ටි ඵලයට පත් වෙනකම් මිය යන්නේ නැහැ කියලා. ඒක වෙන්නේ කොහොම? ඒක වෙන්නේ කාටද කියලාත් අපි තව ටිකක් කතා කරන්න දෙනවා. උදකූපම පුද්ගල සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. උදකූපම පුද්ගල සූත්‍රය දැන් මට අංගුත්තර නිකායද සංයුත්ත නිකායද මතක නැහැ. මම හිතන්නේ අංගුත්තර නිකායේ තියෙනවා. උදකූපම පුද්ගල සූත්‍රය. මේ සූත්‍රයේ මේ දැන් ජලාශයක් තියෙනවා. මේ ජලාශයේ උපමාවක් වෙනවා. මේ ජලාශයේ දැන් යටින් දැන් මේ නෙළුම් කැකුළු පිපිගෙන මතුවේගෙන එනවනේ. දැන් ඒ වගේ දැන් මේ ලෝකේ ඉන්න පුහුදුන් අය කවදාවත් දිය මතු පිටට එන්නේ නැති මගට විතරක් එන කැකුළු වගේ කියලා. පුහුදුන් ලෝකය. එතකොට දැන් සමහර කෙනෙක් ඉන්නවලු ඒ කියන්නේ එයයි නිමුග්ගෝ පෝසී. ඒ කියන්නේ ගිලුණමයි මතුවෙන්නේ නම් නෑ කියන්නේ කවදා හරි මතුයි. දැන් නම් මතුවෙන පාටක් ඇත්තෙම නෑ. ඒ වගේ. තව කොටසක් ඉන්නවා. තව කොටසක් උම්මුජ්ජිත්වා නිම්මුජ්ජති. මතු වුණා. අර සද්ධානුසාරී ධම්මානුසාරී ගුණාංග තිබුණා. හැබැයි පිරිහුණා. පිරිහලා ගත්තා. මොකද එයා පිරෙහෙන්න ඉඩ තියෙනවා. තාම නියත උනේ නැති හින්දා. එයා ගිලනවා. එතකොට තව කට්ටියක් ඉන්නවා මතු වුණා. නහායති න වඩ්ඩති. පිරෙන්නෙත් නැහැ වැඩෙන්නෙත් නැහැ. ආන් ඒ සද්ධානුසාරියෝ ධම්මානුසාරියෝ තමයි සෝතාපට්ටි ඵලයට පත් වෙන තෙක් මේ යන අභවයයි කියන්නේ. මොකද අර පිරියලා ගත්තනොත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. වෙන පැත්තක් නේ ඒක. නහායති න වඩ්ඩති. තව කට්ටියක් ඉන්නවා. දැන් ඊළඟට තව දැන් මතුවෙනවා. උම්මුජ්ජිත්වා විපස්සති. දැන් එයා මතුවෙලා විදර්ශනය කරනවා. ඒ අය තමයි සෝතාපන්න වෙනවා කියන්නේ. ඒ අය ඒ විදිහට දිගට ඒක තියෙනවා මට ඔක්කොම මතකත් නැහැ දැන්. මේ ඊට පස්සේ ඕගා මොකද්ද? උම්මුජ්ජිත්වා ඨිතෝ උම්මුජ්ජිත්වා විපස්සති. ඊට පස්සේ මොකද්ද? පතරති තරණය කරනවා. අනේ විදිහට එක එක ඉදිරි ගමන විස්තර කරනවා. දැන් මේ ආරම්භක අවස්ථාවේ තියෙන ස්වභාවය විතරක් මේ මොහොතේ මේ ඒ උදකූපම සූත්‍රයෙන් මේ මතක් කරගත්තේ අපි. දැන් එතකොට පැහැදිලි නේද මේ ආරම්භයක් තියෙනවා කියලා නේ. මේ ආරම්භය මේ විදිහට මේ සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයෝ ඒ අය තියෙන දුර්වලකම් මොනවද? ඒ අයගේ තියෙන විශේෂතා මොනවද? ඒ අය තල සකස් වෙලා තියෙන්නේ මොනවද? දැන් ඒව සාකච්ඡා කරන්නේ සෑහෙන. පැහැදිලිද? යම් පමණකට වසීතේ තියාගන්න එක අමාරුයි වෙනවා. හැබැයි අර පියවුරුමෙහි පියමන පුතේ මම මේ ඔක්කොම ලිව්වා. ලියලා තියෙනවා. ඒක ලියලා තියෙනවා ඔක්කොම ටික. ඉතින් දැන් මම මේ කාරණේ මතක් කළේ මේ ආරම්භය
ආරම්භය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන උනන්දුව පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කරන්නට සැලකලිමත් වෙලා ඉන්න හැටි ඔය සරකාණි සූත්‍රෙත් මීට අදාළ කාරණා ටික තියෙනවා. ඒවත් මම මතක් කළා එතන. ඒ කියන්නේ සරකාණි සූත්‍රයේ තමයි ඔය හාසු වඤ්ඤෝන ජවන පඤ්ඤෝ ඒව තියෙන්නේ. මේ ඒ නිසා දැන් අපිට පැහැදිලි දැන් මම මෙතනදී බලාපොරොත්තු වුණු දේ තමයි ඔය කාරණා විස්තර කිරීමේදී සද්ධානුසාරී වෙන්න හා ධම්මානුසාරී වෙන්න මොකක්ද ඒ අයගේ ප්‍රඥාවට විශේෂ වුණු කොටස. ඒක නේ මුලින්ම මතක් කළානේ අර ඔක්කාන්ති සංයුත්තය අනුසාරයෙන්. ඉතින් ඔක්කාන්ති සංයුත්තේ නම් සඳහන් වෙනවා මේ ආකාරයෙන් මේ කරුණ යම්කිසි කෙනෙක් දන්නේ නම් එයා සද්ධානුසාරී ධම්මානුසාරී තත්ත්වයේ ඉක්මවල සෝතාපන්න වෙලත් ඉන්නවයි කියලා එහි සඳහන් වෙනවා. ඉතින් අපිට ඒවා ඉතින් තීන්දුව කර කර ඉන්න අපිට බෑ. බුදුහාමුදුරණන් ඕවා ගැන අපිට දේශනා කළා තියෙන්නේ අහංවා පුද්ගලේසු පමාණං ගන්නේයන් යෝවා 50 මාදිසෝ. උන්වහන්සේ වගේ කෙනෙක් තමයි අනුන්ගේ තීරණය කරන්නේ කියලා. ඉතින් ඒ නිසා මම දන්නේ නැහැ ඒව නැතුව කොහොම ඒවා තීරණය කරනවද අපි දන්නේ නැහැ නොඑක් දේවල්. ඉතින් උමනා කරන්නේ ස්ටෑන්ඩඩ් එකක් හදාගැනිල්ල නෙවෙයි. ඒවා ගැන අපිට ඕනේ නැහැ. තමන් තුළ කොතෙක් දුරට දැන් මේ කැළඹිල්ල සංසිඳීගෙනද යන්නේ අන්න ඒකයි ඉදිරි ගමන. අසන්තංවා අජ්ජත්තං රාග දෝෂ මෝහ නත්ති මේ අජ්ජත්තං රාග දෝෂ මෝහන්ති පජානාති කියලා කියන්න පුළුවන් නම් ඇති. එහෙම නැත්නම් දැන් ඒ රහතන් වහන්සේ ඊතර මට්ටමේ ගැඹුරින් ඒ කියන්නේ දැන් රාග දෝෂ මෝහ අඩු වේගන යනවා බවද කියනවා. ඒක තමයි යන්නේ. ඉතින් ඒක කරගෙන යන්න. තමන් දන්නවා නිවැරදි වැඩපිළිවෙලක ඉන්නවා. සේවිතබ්බ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් දැක්මක් පදනම් කරගෙන තමා තුළ පෙර වූ අකුසල ක්ෂය වෙමින් කුසලයේ වැඩෙන්නේ නම් තමන් දැනගන්න නිසි වැඩපිළිවෙලට තමන් අවතීර්ණ වුණායි කියලා. තමන්ට තමන් ගැන කටයුතු කරන්න සම්පූර්ණ යෝනිසෝ මනසිකාර්යය පදනම් කරගත්ත හිමිකමක් බුදුහාමුදුරන් වහන්සේ පිරිනමලා තියෙන බව අමතක කරන්න එපා. මුලින්මත් මතක් කළා. එහෙමයි මේ ගමන යන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් නැති අවස්ථාවක නේද? ශාසනය සහස්‍රක දෙකමාරක් පන්නලා ගින් තියෙන අවස්ථාවක නේද? අපි ධර්මයේ පිළිබඳව අපේ මනස සංසුන් වෙනවා නම් සංසුන් වෙනවා. එතනමනේ නේද මේකේ වටිනා. ඒකයි මෙනුන් දාඬුව. තමන් තුළ කැළඹීම කොච්චර අඩුද ඒක තමයි දියුණුව. ඒවයි තේරුම් ගන්න ඕන. ඉතින් දැන් ඒ නිසා මම මෙතනදී පැහැදිලි කරන්න කැමති දැන් ඔය අපිට දැන් සිතිවිලි සංකල්ප රූප සද්දාදී අත්දැකීම් පහළ වෙන එකනේ දැන් මේ හැමතිස්සෙම වෙන්නේ. ඒ පහළ වෙනකොට අපි යෝනිසෝ මනසිකාරය පාවිච්චි කරන්න ඕන. එච්චරයි. ඒව කරගෙන යන කෙනාට තව තවත් ඉතින් මෙහෙම තියෙනවා. දැන් අපි ඉතින් භාවනාව වාඩි වෙලා කරන එක විතරයි කියලා නේ හිතන්නේ. වාඩි වෙන්නත් ඕන. දැන් සමාහිතයක් දියුණු කරගන්න වාඩි වෙලා ඒක කරන්නත් ඕන. විදර්ශනාවෙත් එහෙම කරන්න ඕන ඒවා තියෙනවා. ටික දැන් අපිට ඒ වගේම තියෙනවා නිතර මේ අත්දැකීම් ලෝකේ මේ කොහොමද අපි මේ කාර්ය කරන්නේ කියලා. ඉතින් අර ප්‍රතිපදාව කියලා සම්බන්ධ කරපු කොටසක් අපි බෙදලා දුන්නා නේද ඉස්සර වෙලා. අන්න ඒ ප්‍රතිපදාව කියන එකේ අපි අරගෙන බලමු. දැන් බුදුහාමුදුරන් වහන්සේ මේ ප්‍රතිපදාව කොහොමද ප්‍රගුණ කළේ කියලාත් අපි දැනගන්න ඉපද. මේක ටිකක් පහුගිය දවසක මම හිතන්නේ හදිසි කරුණක් ඉදිරිපත් වුණ නිසා මම මතක් කරා. නමුත් අපි දැන් මේක ඇහින් දැකලා බලමුකෝ. බුදුරජාණන් වහන්සේ අනබි සම්බුද්ධ බෝසත් අවස්ථාවේ මේකේ අබි සම්බුද්ධ කියලා තියෙන බයන්නත් වැරදිලා නයන්න වැදිලා නැහැ.
එහෙම නේද වෙලා තියෙන්නේ? අනභි. අනභි සම්බුද්ධ බෝසත් අවස්ථාවේ ප්‍රතිපදාව වැඩූ ආකාරය. මේ මොකද මේ දැන් මෙහෙම පුබ්බේව මේ භික්කවේ සම්බෝධා අනභි සම්බුද්දස්ස බෝධිසත්තස්සේව සතෝ ඒතදවෝසි. ඉස්සර මුලින් මහණෙනි බුදු වෙන්න කලින් බෝසත්ෙක් හැටියට ඉන්නකොට මට මෙන්න මෙහෙම කල්පනා වුණා. යන්න උනහන් ද්වේදාකත්වා විතක්කේ විහෙරයන්ති. දෙවදෑරුම් කොට විතර්කෙහි වාසය කරනවා කියලා. සෝකෝ අහම් භික්කවේ යෝචායන් කාම විතක්කෝ යෝච ව්‍යාපාද විතක්කෝ යෝච විහිංසා විතක්කෝ ඉමං ඒකං භාගමකාසි. යෝචායන්නේ එතකොට එක පැත්තක් කාම ව්‍යාපාද විහිංසා. අනිත් භාගයේ හැදපැදුවා නෙක්ඛම් අව්‍යාපාද අවිහිංසා. දැන් කාමයෙන් නෙක්ඛම්මයට, ව්‍යාපාදයෙන් අව්‍යාපාදයට, විහිංසාවෙන් අවිහිංසාවට දැන් යන්නයි. තසමයම් භික්කවේ මේක කයනුත් වැරදිලා තියෙනවා. ඒවන් අපමත්තස ආතාපිනෝ පහිතත්තස පහතස්තස නෙමෙයි පහිතත්තස ඉස්පිල්ල නැතුව ගෙන් තියෙනවා. විහෙරතෝ උපජ්ජති කාම විතක්කෝ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මට මේ දවස්වල මේ අප්‍රමාදීව කටයුතු කරන දිත් කාම විතර්ක උපදිනවා. ඉතින් බලන්නකො මේකේ හැටි සංසාරේ නේද? සෝයමම් පජානාමි. මම එතකොට දැනගන්නවා මේක. uppannā kohome ayan කාම විතක්කෝ මේ කාම විතර්කේ මට පහළ වුණා. සෝචකෝ අත්තව්‍යාපාදායපි සංවතති. ඔය කාම විතර්කේ මට අවැඩ පිණිසයි පවතින්නේ කියලා උන්වහන්සේ දකිනවා. පරව්‍යාපාදායපි සංවතති මට කාම විතර්කයක් ඇති වුණොත් ඒක තවත් කෙනෙකුටත් බලපානවා. අත්තව්‍යාපාද උභයව්‍යාපාදායපි සම්මත දෙපක්ෂයටම අවැඩ පිණිස පවතිනවා. පඤ්ඤා නිරෝධිකෝ මේ විතර්කයේ තියෙනකොට ප්‍රඥාව හිතේ නෑ ප්‍රඥාව නෑ අර අපි කතා කරපු උද්‍යත්තගාමිනී පඤ්ඤා නිබ්බේධිකා පඤ්ඤා පස්සේ බැරියයි කියලා හිතෙනවා ප්‍රඥාව වඩන්න. විඝාත පක්ඛිකෝ වෙහස පිණිස පවතී. අනිබ්බාන සංවත්තනිකෝ නිවන පිණිස නොවේ කියලා මම මෙනෙහි කරනවා. එහෙම මම මෙනෙහි කළා. නුවණින් සලකා බැලුවා. අත්තව්‍යාපාදාය සංවත්තතිපි මේ භික්කවේ පටිසංචිකතු මේක මට අවැඩයි කියලා හිතනකොට මොකද වෙන්නේ? අර කාම විතරකයේ අස්තේට යනවා. පරව්‍යාපාදායපි සංවත්තති කියලා හිතනකොටත් කාම විතරකයේ අස්තේට යනවා. දෙපැත්තටම අවැඩයි කියලා හිතනකොටත් කාම විතරකය අස්තේට යනවා. පඤ්ඤා නිරෝධිකෝ කියලා මෙනෙහි කරනකොටත් විඝාත පක්ඛිකයි අනිබ්බාන සංවත්තනිකයි කියලා සිහිපත් කරනකොට ඒ කාම විතර්කයේ අස්තේට යනවා. සෝකෝ අහම් භික්කවේ uppannං කාම විතක්කම් පජාමේව. ඒ නිසා මම මහණෙනි උපන් කාම විතර්කයේ අතහැරලම දැම්මා. බැහැර කරලම දැම්මා. ව්‍යන්තිගත කළා. ඒක ඉවරයක්ම කරා. දැන් ඕක තමයි මේ දැන් මේ තියෙන්නේ බ්‍යන්තමේව නම් ආකාශේ. ආකටම දැම්මා. ඉතින් ඒක මේ ඒ විදිහට තමයි මේ යන්නේ. දැන් මේක කරන්න තියෙන්නේ එහෙම තමයි නේ. හිතේ තියෙන්නේ. දැන් මේක බාර ගන්නෙ නෑ. මොකද මේවා ධර්මතා වශයෙන් අපිට දිගු කලක් තිස්සේ දීඝරත්ත මිදන් චිත්තං සංකිරිට්ඨං රාගේන දෝෂේන මෝහේන කියලා අපි කතා කළේ නේ. අභික්කණං සකං චිත්තං පච්චවේකිතබ්බං කියලා හිටන් තමාගේ සිත පිළිබඳ ඒ විදිහට නිතර ප්‍රත්‍යවේක්ෂණය කරන්න කියලා. චිත්ත සංකිලේසා සත්තා සංකිලිසන්ති චිත්ත බෝධානා සත්තා විසුද්ධන්ති. චිත්ත සංකිලේශ නේද? ඒක බුදුහාමුදුරුවෝ මේ වැඩේ කරන්නයි කිව්වා අපිට. ඉතින් අපි බස් එකේ ගමනක් යනකොට වටපිට බලන ඔක්කොම ඔළුවේ දාගන්න වෙනකොට මේ හැම එකක්ම මොනවද අපිට පහළ වෙන සිත් වශයෙන් පහළ වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. නේද? අපි බාහිර දේ දකින්නවා කියන එක වෙනුවට මේ පහළ වුණේ නාම රූප සිතයි කියලා දැන් අපි ඉගෙන ගත්තානේ.
බාහිර ඒව කොච්චර අනිත්‍යයි අනිත්‍යයි එපා එපයි කියලා කිව්වත් මෙහි ඕනකම ඉවර වෙන්නේ නැහැ. මෙහි ඕනකම ඉවර වෙන්න නම් මේක හුදෙක් සිත් මාත්‍රයක් විතරයි කියලාවත් මේ තමන්ට පහළ වැටෙන්න ඕන. ඒ සිතම ඉවත් ඒ සිතින්ම අපි අත්මිදන එකෙන් තමයි ඒක යම් අවස්ථාවක බ්‍යන්තමේව ආකාශය. එතිය බ්‍යන්තමේව නම් ආකාශය. ව්‍යාපාද විහිංසා සිතිවිලිත් එහෙමයි. ව්‍යාපාද විහිංසා සිතිවිලි පිළිබඳව කටයුතු කරන්න තියෙනෙත් එහෙමමයි. දැන් ඉතින් මේවා කී ඉන්න හෝ අහා ඉන්න නෙමෙයි කරන්නයි තියෙන්නේ කියලා දැනගන්න. දැන් මේ බාහ්‍ය සූත්‍රය නේද? බාහ්‍ය දාරුචීරිය. එතුමාගේ උන්වහන්සේ අපි ඉතින් දන්නවනේ අතීත ප්‍රවෘත්තියක් තිබුණානේ නේ. තස්මාතිය භික්කවේ ඒවන් තස්මාතිය බාහ්‍ය ඒවන් සික්කිතබ්බන් දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දැන් මේ ඇසුදේ ඇසු පමණින් කෙලවර වීම වන්නේ නම් ගැටලුවක් නෑ. දැන් ඇසුදේ කියනකොට දැන් ඇසුව කියනකොට දැන් ඕකේ මේ අර නාම රූපය ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒකට චන්ද්‍රාගය නෑ. ඔන්න ඔතනයි වෙනස. එහෙම නැතුව ගත්තොත් මේ මොකුත් කරන්න හම්බෙන්නේ නෑ. සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දැන් ඒකේ බුදුහාමුදුරුවෝ විස්තර කරනවා දැන් තතෝත්වම් බාහ්‍ය නතේන තතෝත්වම් බාහ්‍ය තතෝත්වම් බාහ්‍ය නතේන වැරදිලා ගහිලා තියෙනවා. යතෝත්වම් බාහ්‍ය න තත්ත කියන එක එන්න ඕන. ඔව් මේ තේන නෙවෙයි න තත්ත. දැන් අපට ඇහෙනවනේ මොකක් හරි එච්චරයි. ඇහෙන එක වළක්වන්නත් බෑනේ. ඔව් ඇසුවේහි ඇසුව පමණි කියලා. අන්න ඒකයි. චන්ද්‍රාගයක් යන්නේ නැහැ. දැන් තවසෙන් දැන් ඔය මේක වෙන පටල ගන්නේ දැන් මේක කරන්න ගියාම දැන් ඒ දිට්ඨ සුතමුත විඤ්ඤාතේසු දැන් මෙන්න මේකයි දෝනෝ නහි තේන මඤ්ඤති යදිදන් දිට්ඨ සුතං මුතේසුවා කියලා සූත්‍රයක කැලලක් තියෙනවා. දෝනෝ කියලා කියන්නේ රහතන් වහන්සේ. දැන් රහතන් වහන්සේට පෙනෙන මට්ටම බලන්න. දෝනෝ නහි තේන මඤ්ඤති යදිදං දිට්ඨ සුතං මුතේසුවා. දෝනෝ නහි තේන මඤ්ඤති. තේන කියන්නේ එයින්. න මඤ්ඤති මඤ්ඤනා නොකරයි. හරිද? මොකක් ගැනද යදිදං දිට්ඨ සුතං මුතේසුවා. දැන් ඒකෙන් අදහස් වෙන්නේ මඤ්ඤනා නොකිරීම පමණයි. මඤ්ඤනා නොකිරීම පමණයි. දැන් අපි කලිනුත් කතා කරන්නේ බුදුහාඳුරන්ටත් පේනවා එහි මිශ්‍ර වෙන්නේ නැහැ. එච්චරයි. දැන් බුදුහාඳුරන්ට ඔහොම ඉන්නකොට මේ අර කොහෙද මදුපිණ්ඩික සූත්‍රයේදී අපි කතා කරේ අර උදකලා වනේ ඉන්නකොට මේ විවේකයෙන් දණ්ඩපාණි ශාක්‍ය ආයුධilla හිටන් ප්‍රශ්නයක් ඇහුවානේ. එහෙනම් දැන් ඕකට උත්තර දෙන්නත් ඒක ඇවිදilla ආපහු බුදුහාඳුරු භික්ෂු සංඝයාට කියන්නත් පුළුවන් වෙන්නේ නැහැ. දැන් මේකේ තියෙන මේ දැන් අපි බලමු මෙට්‍රික් ගන්න යතෝත්වම් මාළුං යතෝත්වම් දැන් ඊළඟ කොටස ගත්තම විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවෙ තතෝත්වම් මාළුංකේ පුත්ත නතේන යතෝත්වම් මාළුංකේ පුත්ත නතේන තතෝත්වම් මාළුංකේ පුත්ත නතත්ත. මාළුංකේ පුත්ත වෙනකොට
මේ අනික දාගන්න යතෝත්තම මාළුන්ක පුත්තන තතෝත්තම මාළුන්ක පුත්ත නේවයිද නහුරන්න උබේ මන්තරේන ඒසේවන්තෝ දුක්ඛස. දැන් ඉතින් මේ රහතන් වහන්සේගේ මට දැන් අපිට බෑ මේ වෙලාවේ මේ මට්ටමින් ඉන්න. දැන් තියෙන්නේ අපිට එන එකේ චන්ද්‍රාගේ එනකොට ඒක කල්ලා ඉන්නකො එතකොට ඔය ඔක්කොම නිරවුල් වෙයි. කල් නැතුව මේක කොච්චර කතා කළත් එක එක ප්‍රතිබිම්බ තමයි හිතේ හදාගන්නේ. ඔන්න ඔච්චරයි කියන්න තියෙන්නේ මට. පැහැදිලි ලෙසම. ඈ? ආන්න හරි. දැන් අපිට වුණ කරන්නේ මේ ගැන දැන් සරකාරි ශාක්‍ය පුත්‍රයා මේ ඔක්කොම අල්ලගෙන හිටියේ නේ. එයා නම් සෝහන් වුණා. අපිට අපි ඔක්කොම අල්ලලා මුකුත් නැතුව හිටියොත් තියෙනවනම් ඕක වෙන්නේ. දැන් අනුසේ වෙච්ච ස්වභාවයන් අපිට තියෙනවා. ඈ අනුසය දැන් අපිට සිදු වෙන්නේ අරමුණු ලැබෙනකොට අනුසය පරිඋත්ථාන වෙනවා. වීතික්‍රම නොකර පරිඋත්ථානය සක්‍රිය නොවී හිටියම හරි. ඕක තමයි පුහුණුවේදී ගෙනියන්න තියෙන්නේ. පාලනය කරන. දැන් පරිඋත්ථාන අවස්ථාවේදී තමයි මේ අපි මේ මානසිකාර්යය දියුණු කරන්න පුළුවන් තරම්. ඔව් ඉතින් ඒක දැනගන්න ඕනේ. මේක මේ තියෙන දේවල් නෙමෙයි අපේ මනසට සමුදේ වෙන දේවල් ඒ කියලා. සමුදේ පැත්ත දකින්න ඕනේ. දැන් ඒකට තමයි සමුදේ නිරෝධ අත්‍යවශ්‍යයෙන්ම දත යුතුයි කියලා කියන්නේ. සමුදේ වෙච්ච දෙයක් සමුදේ වීමක් මේ තියෙන්නේ කියන එක හොඳටම දන්නවනේ. දැන් අපේ සිතක් පහළ වුණා කියලා කියන්නේ ඒ විදිහේ සමුදේ වීමක්. එතකොට දැන් අපි දැන් මම ඕක ඒ කාලේ පුහුණු වෙච්ච විදිහක් තියෙනවා. ඒ ටික මේවා ඒ පුහුණු වෙච්ච විදිහ තමයි පේනකොටම සිතක් කියලා මෙනෙහි කරන එක. ඒක මේ අනිත්‍යයි දුකයි අනත්තයි කියලා මෙනෙහි කළා නෙමෙයි. මේ වැඩේට දැන් හැමදාම අහුවෙවි ඉඳලා පුරුදු ගතියන්නේ තියෙන්නේ. ඒ නිසා පෙනුන එක නෙමෙයි මම හිතක් කියන එක ඉස්සලා තේරුම් ගත්තා. ඇහෙනකොටම හිතක් කියලා වෙනෙහි කිරීමක් කළා. ආග්‍රහණ දැනෙනකොට හිතක්, රස දැනෙනකොට හිතක්, ස්පර්ශ දැනෙනකොට හිතක්. මේ බුදුහාඳුරෝ ඔය කරන්නයි කියලා පෙන්නපු තැනක් මගෙන් අහන්න එපා. මේ වැඩේ බේරගන්න කරපු හැටි. වාසුයිනේ ඊට පස්සේ සිතේනේ අනිත්‍යතාව දකින්නේ. ආග්‍රහණ දැනෙනකොට කල්පනා වෙනකොටත් හිතක්. දැන් බාහිර මොන දේ තිබුණත් දැන් අපි මේ වැඩේ අතහැරලා හිටන් අර සාමාන්‍ය විදිහට හිටියොත් එහෙම ආයෙත් අරකට වැටෙනවනේ. වල් බිහිවීම වැඩි. ඒ නිසා තමයි මම කියන්නේ මේවා කරනකොට අර හුඟක් විවේකය ඕන. මේ පිරිස් බාධාවල් වලින් මිදිලා ඉන්න තියෙන්න ඕන. එහෙම නැත්නම් එහෙම වෙන්නේ දැන් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවානේ හොඳින් වැඩ කරගෙන ගියා නමුත් මේ රාජ මහා මාත්‍යාදීන් ස්ත්‍රී පුරුෂයන් ආගදී ආයත් එක්ක ගැටෙන්න ගිහිල්ලා මොකද වෙන්නේ ඒ කට්ටියත් එක්ක එකට කටයුතු කරන්න ගිහිල්ලා අර මානසිකාරය වැටිලා බිඳුවට යනවා. ඕක බුදුහාමුදුරුවෝ මතක් කරපු දෙයක්. අපි ඉතින් උගුරට හොරා බේත් බොන විදිහට තමයි භාවනා කරන්න හදන්නේ. කැප්සූල් වල දාලා බිගලිනේ. නේද දොස්තරවත්? බොන්න අමාරු ඒවා නේද? ඒකයි. දැන් බුදුහාමුදුරුවෝ කොයිතරම් අවංකව කියලා තියෙනවද? මට මේ මහණෙනි මේ කාම විතරක පහළ වුණායි කියලා. උන්වහන්සේගේ අතහැරීම කොයිතරම් ගැඹුරුද බෝසත් අවදියේම නේද? එහෙම තිබිලත් පෙරම් පුරලා ආපු ගමනේ කොයිතරම් ප්‍රබලද? ඔව් ඒක තියෙන්නේ කාමරාගේන ඩයිහාමි චිත්තම් මේ පරිඩයති සාදු නිබ්බානම් බ්‍රූහි අනුකම්පාය ගෝතම කියලා බුදුහාරවන්ගේ නෙමෙයි ආනන්දහාරවන්ගේ වචනේ ඉල්ලන්නේ. සාදු නිබ්බානම් බ්‍රූහි ඒකේ නිවීමක් මට කියා හිටින්න කියලා කියනවා. අනුකම්පාය ගෝතම කියලා. එතකොට
මේ මොකද ඊළඟ ගාථාව හොඳට මට චිත්තන්තේ පරිඩයිහති කියලා නිමිත්තම් පරිවජ්ජේහි සුභං රාගෝප සංහිතං. ඔන්න පළවෙනි පදේ මතක් වුණේ නෑ. ඒ ඇති ඕන ටික මතක් වුණා. එතකොට නිමිත්තම් පරිවජ්ජේහි සුභං රාගෝප සංහිතං. රාග නිස්ෘත නිමිති අතහරින්න කියලා කියනවා. දැන් ඒක කරන්නේ අතහරින්නේ මානසිකාරයෙන් අතහරින්නේ. වෙන මොකුත් නෑ. මානසිකාරයෙන් එනකොට දැන් ඒක හතර. නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති කියලා තියෙනවා. ඕක කටුකුරු දැන් හතර හොඳ ලස්සන විදිහකට විග්‍රහ කරනවා. නාදි වාසේති. දැන් හිතේ කැමැත්තක් නෑ මේකට. හරිද? ඒ නිසා එය පිළිගන්නේ නැහැ. අදිවාසනේ නොකරයි. නේද? පජහති අතහරින. විනෝදේති විනෝදනය කරනවා. බ්‍යන්ති කරෝති අනභවං ගමේති. ඕක උපමාවකට හාඳුරු හදලා පෙන්නනවා. දැන් මෙතන අපි ධර්ම සාකච්ඡා කර කර ඉන්නකොට වෙරිකාරයෙක් එනවා මෙතෙන්ට. ඇවිල්ලා හිටන් ඉතින් එක එක ඔහොම කර කර කියනවා. ඊට පස්සේ දැන් අපි කියමු දැන් ඔයා මෙතෙන්ට එපා. ඔයාත් එක්ක මේ අපිට මේ කරන්න ඔයා යන්න. අනභවං ගමේති ගේට්ටුව අහනවා. ගේට්ටුව ලොක් කරාම අනභවං ගමේති. රූපමාව දීලා තියෙනවා. මේවා අපි අපේ පිරිස පුහුණු වෙන්න ඕන යොදා ගන්න ඕන. දැන් එහෙම නැතුව දැන් මේවල මේ නූල් ගහන්නේ කොතනද? රාතන කොහොමද පේන්නේ? ඕවා පටල ගන්න එපා දැන්. මන් දන්නේ ලංකාවෙත් එහෙමයි මෙහෙත් එහෙමයි. දැන් බුදුහාමුදුරන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ දැක්කහම ආනන්ද කියලා ආනන්ද හාමුදුරුවෝ අඳුර ගන්න ඇඳුරගන්නේ නැද්ද එතකොට? අර මම අර උදේ දැන් කියන්න ගිය නිදර්ශනේ තියෙනවනේ මේ සරකාණි මොකද්ද සරකාණි නෙවෙයි දණ්ඩපාණි ශාක්‍යයාගේ නමක් දන්නවනේ බුදුහාමුදුරුවෝ. භික්ෂුන් වහන්සේලාට එයත් කිව්වේ නේ. ඔය තියෙන්නේ ඕන තරම්. දැන් බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩින්න අන්තරාජ රාජගහ අන්තරාජ නාලන්දන් අන්තරාමග්ගම් පටිපන්නෝ හොදිනේ. කොහොමද යන්නේ? ඒව තේරුම් ගන්න. ඒ නිසා දැන් ශ්‍රාතන් වහන්සේට බුදුහාමුදුරන් වහන්සේට යම් ආකාරයේ ලෝකේ ඉන්ද්‍රිය සංජානනයක් තියෙනවද? ඒ ගාන තමයි අනිත් අයට ඊට වඩා අඩු කරන්න අපිට බෑ. අපි ඊටත් වඩා අඩු කරගෙනයි බලන්න ඕන දැන්. හරි වැඩන්නේ. කොහොමද? එහෙම වෙනකොට මා තුල එන චන්දරාග විනෝදනං නිබ්බාන පද මච්චුතං. මේ චන්දරාග විනෝදනයයි නිවන. ඇහි මොකක්වත් පරහක් නැහැ. කනේ මොකක්වත් පරහක් නැහැ. ඊට පස්සේ ආයෙත් ඇස්කම් හදන්නෙත් නැහැ. ඔන්න ඕකයි ගන්න ඕන. දැන් මෙතනත් කිය මොකද මේ තේන කියලා තියෙනවනේ වචනයක්. යතෝත්වම් මාළුන්ගේ පුත්තේ නතේන යම් හේකේ මාළුන්ගේ පුත්ත ඔබ එයින් නොවන්නේ නම්. එයින් කියලා කියන්නේ එයින් මඤ්ඤණා නොකරන්නේ නම්. ඒකට නිදර්ශනයේ හැටියට තමයි අර මම වාක්‍යයක් පෙන්වුවේ ධෝනෝ කිව්වේ රහතන් වහන්සේට. ධෝනෝ නහි තේන මඤ්ඤති. රහතන් වහන්සේ එයින් මඤ්ඤණා නොකරයි. මාළුන්ගේ පුත්තෝ එහෙම නැත්තම් මේ බාහියට හරි බාහිර කිය ඕන නමක් දාගත්තා එහෙනම් මෙතන හරියට වැදලා තියෙනවා මේ එයින් නොවන්නේ නැහැ ඔබ එයින් නොවන්නේ නම් ඒ මඤ්ඤණා නොකරන්නේ නම් ඔබ එතන නැත යතෝත්වම් මාළුන්ගේ පුත්ත නැත යම් හේකින් ඔබ එතන නැත්තම් ඒ කියන්නේ මඤ්ඤණා නොකරන්නේ නම් තතෝත්වම් මාළුන්ගේ පුත්ත නේවයිද එයින් එතනදී මහලුන්ගේ පුත්තේ ඔබ මෙතනත් නැත
එතනත් නැත අතරත් නැත. ඒ සේවන්තෝ දුක්ඛස්ස. ඒ කියන්නේ ඒ දේ දැක්කේ නෑ කියලා නෙමෙයි. ඒකෙන් මඤ්ඤණා කළේ නෑ. තණ්හා මාන දිට්ඨි කළේ නෑ. ඔయిత වඩා නම් මෙහයින් මේ වඩු බාසුන් නැහලා අර මේ ලීරන්ට නූල් ගහනවා වගේ නූල් ගහන්න ලෑස්ති වෙන්න ඕනේ නෑ. පැහැදිලිවම රහතන් වහන්සේගේ මට්ටම මඤ්ඤණා කියේ මොකද? තණ්හා මාන දිට්ඨියට වැටෙන එක. චන්ද රාගයට වැටෙන එක. දිට්ඨ සුත මුතේහි චන්ද රාගේනේ. චන්ද රාගේ අයින් කරන්නයි තියෙන්නේ. දැන් මට පේන්නේ නෑනේ ඒවා. මුකුත් පේන්නේ නෑ. එහෙම කියන්නද ලෑස්තිය? මට දැන් ඇහෙන්නේ නෑ. දැන් මට මොකද? ඇහුනේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. මම බුදුහාඳුරණන් කියනවා මේ මහණෙනි ඊයේ රාත්‍රියේ අර ජරස් හේවලේ රෑ ගන්නව ඇහුණද? පොඩි කාරණාවක් කාරණාවක් කියලා දෙන්න උනාම එහෙම ආවා. ඉතින් ස්වාමීන් වහන්සේලා කියනවා ඇහුණා කියලා. එයාට මේ කුෂ්ඨයක් තියෙනවා. එයාට මේ දුකක් තියෙනවා. ඒ නිසා එයා ඒකේ අසහනේ බලාගෙන එක වෙලාවට ගුලට රිංගනවා, එක වෙලාවට වැල්ලේ පෙරලෙනවා, එක වෙලාවට වතුරට බහිනවා, ආයෙතනින් එනවා තව තැනකට යනවා. අන්න ඒ විදිහට මේ වේදනා කියන ක්‍රියාකාරීත්වය පිළිබඳව උගන්වන්න බුදුහාමුදුරන් වහන්සේ ඒක උපකාර කරගත්තා. නේද? ඉතින් අන්න එහෙම අපි යෝ තේරුම් ගන්න. දැන් ඔන්න බලන්න මාළුන්ගේ පුත්ත. දැන් අපි මාළුන්ගේ පුත්ත සූත්‍රය කතා කරමු. එතකොට අරක සූත්‍රෙත් කතා වුණා වෙනවා. ඉතින් මාළුන්ගේ පුත්ත හාමුදුරුවෝ දවසක් බුදුහාමුදුරුවෝ ගාවට වැඩියා. ඇවිල්ලා අහලා ස්වාමීනි මට මේ එකත්පසක ඉඳගෙන මේ මට ධර්මයක් දේශනා කරනවා නම් හොඳයි බොහොම කෙටියෙන්. දේශේතු ධම්මං යමහං භගවතෝ ධම්මං සුත්වා ඒකෝ වූපකට්ටෝ අපමත්තෝ මේක අපම්මතෝ ආතාපි පහිතත්තු කෙලස්තවන වීරයෙන් අප්‍රමාදීව හුදකලාව කටයුතු කරන්න මට සංක්ෂිප්ත බණක් කියන්න. කෙටි බණක්. එත්තදානි මාළුන්ගේ පුත්ත කින් ධාරේ බිකු අක්කාවේ. ඉතින් යත්‍රහි නාමත්වම් බික්කු ජින්නෝ බුද්ධෝ අද්දගතෝ වයෝ අනුප්පත්තෝ සංකිත්තේන ඕවාදන් යාචසේ. කෙටියෙන් අවවාදය ඉල්ලනකොට මේ මහලු භික්ෂුව මං ඉලන්දාරින්ට මොකද්ද කියන්නේ කියලා කියනවා. එතදානි මාළුන්ගේ පුත්ත කින් ධාරේ බිකු මේ තරුණ භික්ෂුන්ට මම මොකද්ද කියන්නේ කියලා. ඊට පස්සේ සංකිත්තේන ඕවාදන් යාචසේ කිංචාපහම් බන්තේ ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අයෝ අනුප්පත්තෝ දේශේතු මේ ධම්මයි. ඉතින් මම ඉතින් මහලු තමයි ඉතින් දේශනා කරන්නකො මට බණ ටිකක් කෙටියෙන් බුදුහාමුදුරන්ගෙන් ඉල්ලා හිටිනවා. මොකටද මේ ඉල්ලන්නේ? අපේව නාමහං භගවතෝ භාෂිතං අත්තං ආජානේ. භාගතුන් වහන්සේගේ භාෂිතේ අර්ථය දැනගන්න මට ඒ කියලා. අපේව නාමහං භගවතෝ භාෂිතං දායාදං අස්සන්ති. භාගතුන් වහන්සේගේ ධර්ම දායාදේ ඇති කෙනෙක් කියලා වෙන්න පුළුවන් විදිහට මට කියලා දෙන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තංකින් මඤ්ඤසි මාළුන්ගේ පුත්ත යේතේ චක්කු විඤ්ඤායාදි රූපා අදිට්ඨ පුබ්බා නච පස්සසි නචතේ හෝති පස්සේ යන්ති අත්තිතේ තත්ත ඡන්தோවා රාගෝවා ප්‍රේමෝවා. මොකද හිතන්නේ මාළුන්ගේ පුත්ත චක්කු විඤ්ඤාය රූප ඉස්සරලා දැකලා නැත්තම් ඇසින් රූප දැකලා නැත්තම් නච පස්සසි නච පස්සසි දැන් දකින්නෙත් නැත්තම් නචතේ හෝති පස්සේ යන්ති දකින්නෙත් නොවන්නේ කියන අනාගතේ දකින්නෙත් නැත්තම් අත්තිතේ තත්ත ඡන්தோවා රාගෝවා ප්‍රේමං වාති. ඔබ දකින්න නැත්තම් ඔබට ඡන්දයක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් වේද? දැකලත් නැහැ, මතු දකින්න බලාපොරොත්තුවකුත් නැහැ, දැන් දකින්නෙත් නැහැ. එහෙනම් ඔබට ඡන්දයක් රාගයක් තියෙද?
නෑනේ ඉතින් මම දැකලවත් නෑනේ. හරි. යේතේ සෝත විඤ්ඤය සද්දා අසුත අසුත පුබ්බා. නච සුනාසි නච තේසෝ හෝති සුනේයන්ති. සුනා එතකොට කලින් සද්ද අහලත් නෑ. දැන් අහන්නෙත් නැත්නම් මතු අහන්නෙත් නැත්නම් ඔබට එහි ඡන්දයක් රාගයක් ප්‍රේමයක් වේද නැත. ඊළඟට ගාන විඤ්ඤය ගන්ධ ගැනත් ওই විදිහට කියනවනේ. ජීවහා විඤ්ඤය රස ගැනත් කාය විඤ්ඤය පොට්ටබ්බ ගැනත් මනෝ විඤ්ඤය ධම්ම ගැනත් ඔබට ඒවා එකක්වත් මොනවාක්වත් නැත්තම් අතීතෙත් නොවුනනම් දැනුත් නැත්තම් මතු බලාපොරොත්තුකුත් නැත්තම් ඔබට මොකක්ද ඕන මුකුත් ඕනේ නැහැ. ඔබට ඡන්දයක් රාගයක් ප්‍රේමයක් නැහැ. එහෙනම් මොකක්ද තියෙන්නේ? මොනා කරන්නේ අපි දැනගන්න මොකද? ඒවා පිළිබඳ ඡන්ද රාගයේ ප්‍රේමය ඇතිවීම පිළිබඳවනේ ප්‍රශ්නය. ඊට පස්සේ තත් එත්තචතේ මාළුන්ගේ පුත්ත දිට්ඨ සුත මුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති යතෝ කෝතේ මාළුන්ගේ පුත්ත දිට්ඨ සුත මුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු දිට්ඨේ දිට්ඨසමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති කියලා ඔය දිගට තියලා ඒක තමයි දැන් මම මේ කිව්වේ නේද? ඔබ මෙතනත් නැහැ එතනත් නැහැ අතරත් නැහැ මොකක් නිසාද? තතෝත්තම් මාළුන්ගේ පුතන තේන කිව්වේ එයින් කියන එක. එයින් කියලා විතරයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ එයින් කියන වචනේ විතරයි. ඔබ එයින් නොවේ. මොනවද මේ එයින් නොවෙන්නේ අපිට තේරෙන්නේ නැහැ. අන්න වෙන තැනකින් යනවා බුදුහාමුදුර කටුකුරුනේ හාමුදුර මේක පෙන්නනවා. දෝනෝ නහි තේන මඤ්ඤති. යදිදන් දිට්ඨ සුතම් මුතේසුවා. රහතන් වහන්සේ යමකින් මඤ්ඤණා නොකරයිද? දිට්ඨ සුත මුතේහි මඤ්ඤණා නොකරයිද? එහෙනම් දිට්ඨ සුත මුතේ මඤ්ඤණා නැත්තම් ඒකයි. මඤ්ඤණා වෙනවා නම් එතන තමයි අපි අපේ භාවනාවට විදර්ශනයට අපේ යෝනිසෝ මනසිකාරයට ලක් වෙන්න ඕන කරලා. ඔව් ඉතින් ඒක තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ ඉතින් අර කාටත් දැනෙන මට්ටමින් තමයි කතා කරලා තියෙන්නේ. නමුත් එතන තියෙන්නේ නාම රූපම ඇවිල්ලා ඊතරමයි වෙන මොකුත් නෙමෙයි. ඊළඟට දැන් මේ කෙටි බණ ඇත්ත වශයෙන්ම උන්වහන්සේට තේරුණා යම්. හැබැයි අර දාරුචීරිය වගේ වහා රහත්ුනේ නෑ. ඊට පස්සේ මොකද වුනේ? ඉමස්ස බන්තේ භගවතෝ සංකිත්තේන භාසිතස්ස ඒවං විත්තරණත්තං ආජානා. දැන් බුදුහාඳුර මේ කෙටියෙන් කියලා දුන්නනේ මේක. ඒ කෙටියෙන් කියලා දුන්නෝ කෙටි බණක්මනේ ඉල්ලුවෙත්. ආය නෑ ස්පිරිට් එකෙන් බණ ටිකක් දුන්නා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට කියනවා මට මේක මෙහෙම තේරුම වැටෙනවා කියලා. දැන් ඔන්න බලන්නකො මෙතනත් කියන්නේ රූපං දිස්වා සතිමුට්ටා. රූපයක් දැකලා සිහිය මුලා වෙනවා. ඒක තමයි සාමාන්‍ය ලෝකයේ සිදුවේ. ප්‍රිය නිමිත්තම් මානසිකරෝතෝ. මොකද කරන්නේ? ප්‍රිය නිමිති තමයි මෙනෙහි කර කර ඉන්නේ. සාරත්ත චිත්තෝ වේදේති ඇලුණු සිතින් විඳි. ඕකනේ වෙන්නේ නේ. තංචජ්ජෝසාය තිට්ඨති. ඒක දැන් හිතේ බැහැලා. දැන් කොහේ බැලුවත් පේන්නේ අර රූපය. ඔය ගීතවලත් තියෙන්නේ එහෙම. තස්ස වඩ්ඩන්ති වේදනා. ඒකෙන් මොකද වෙන්නේ? යාට විඳීම වැඩෙනවනේ. වේදනාව වැඩෙනවා. විඳීම. අනේකා රූප සම්භවා. නොඑක් රූපයන් නිසා බිහි ප්‍රභව වෙන මේ වේදනාව වැඩෙනවා. ඒකම අභිජ්ජාච හිතේ ආසාවත් වැඩිනවා. විහෙසාච වෙහෙසත් වැඩි. චිත්තමසු පඤ්ඤතියගේ හිතත් පීඩාවටපත් වෙනවා. ඒවං ආචිනතෝ දුක්ඛං. මෙසේ රැස් කරන්නේ දුකයි. එසේ රැස් කරනුයේ දුක රැස් කරනුයේ ආරා නිබ්බානන්ති උච්චති. නිවනෙන් බොහෝ දුරස්යයි කියනු ලැබේ. හරිනේ? හොඳ ගාතාවක් ඈ. ඔය විදියට සද්දං සුත්වා සතිමුට්ටා. දැන් බුදුහාඳුරු කොයි වෙලාවකවත් චක්කුණා රූපං දිස්වා කියලා පටන් ගත්තා මිසක් චක්කුණා රූපං රූපයක් නොදැක කියලා පටන් ගත්තේ නෑනේ. මොකද පේනවනේ.
ඇහෙනවනේ. දැන් බලන්න ඔය ගාථා ටික එහෙම කිව්වයන් පස්සේ මේ ඒ කිව්වේ ආයතන 6 ගැන මම කිව්වා හාමුදුරුවෝ. ඊට පස්සේ ඒ ගාථාවෙම නිවන පැත්තට කියන එක තමයි මේ දාලා තියෙන්නේ. දෙවෙනි යටම ගාථාව. අනිත් ඒවා මම මේකේ දාලා නැහැ. ඉතින් ඔක මේ ඔක්කොම ටයිප් කරන්න බෑනේ. නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතු. ඔය අනේ කිව්වේ රූපේ දැක ඒ රූපේහි නසෝ රජ්‍යති නොඇලේ ඔච්චරයි නොදැක ඉන්න කියලා කිව්වේ නෑ. ඒ රූපේ නම් කරගත්තත් එන ඩේන්ජරස් කියලා තමයි දැන් ගොඩනෙක් හිතන්නේ. Taman දිනු වෙනකොට නම් කරන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතු. ඊළඟට විරත් චිත්තෝ වේදේති. විරත් චිත්තෝ වේදේති. වේදනාව දැනෙනවයි කියලා කිව්වා නේද බුදුහාඳුරන්ටත්. විරත් චිත්තෝ නොඇලුණු සිතින්. දැන් අර අපි සූත්‍රයක් ගත්ත නේද මේ නාගතමාන නාගත උපමාන සූත්‍රය. උපමාන සූත්‍රය කියලා එකක් ගත්තා. මේ කලින් ඒ උපමාන සූත්‍රය සඳහන් කළානේ. රූප ගැන ශබ්ද ගන්ධ රස ස්පර්ශ විරත චිත්තු වේදිතී තංච නාජෝ සායතිට්ඨති. අන්න ඒක හිතේ ගිලගන්නේ නැහැ. හිතේ රඳව ගත්තේ නැහැ. යතහ මොකද? යතහස පස්සතෝ රූපං. ඔය ඒත් රූපයක් දැකලා ඒ පුද්ගලයාට එහෙම රූපයක් පෙනෙනකොට සේවතෝ තාපි වේදතෝ වේදනාවක් දැනෙනකොට කීයති නෝපචීයති. ඒවා පිළිබඳ චන්දරාගයේ ක්ෂය වෙනවා මිසක් රැස් වෙන්නේ නැහැ. ඒවන්සෝ චරති සතෝ. ඒ විදිහට යන් සිහියෙන් හැසිරෙනවා. එවං අපචිනතෝ දුක්ඛං. මෙසේ දුක රැස් නොකරන්නේ සන්තිකේ නිබ්බාණං උච්චති. එයා නිවන සමීපයයි කියනු ලැබේ. බලන්නකො මේවට මාත් උඩබිම ගියා ඔයවා අහලා. බුදුහාමුදුරුවෝ ලස්සනට මේක මිනිස්සෙකුට කරන්න පුළුවන් වැඩපිළිවෙලක් හැටියට දේශනා කරලා ඉතියන්නේ. පැහැදිලිනේ? ওই විදිහට ගාත තව තියෙනවා 5ක් ඊළඟ ඉන්ද්‍රයන් පිළිබඳව සූත්‍රය. වෙලාවක සංයුත්ත නිකායේ 4 වෙනි පොතේ අරන් මාළුන්ගේ පුත්ත සූත්‍රය බලලා තේරුම් ගන්න. දැන් මේ මට හිතලා තිබුණා මේක පාඩම් තියාගන්න කියලා. මට මුල් ගාත දෙක විතරයි පාඩම් තියෙන්නේ. අනිත් ටික නෑ. එකක් ඇති කියලා හිතාගත්තා. ඒ කියන්නේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවනේ. ඒ වෙනස්කම් දාලා හොඳට හිතට සමහර ඒවා මතක තියාගන්නවා. සමහර ඒවා මතක හිටියොත් හිටිනවා. මේක හරි වටිනා දෙයක්. ඒ සූත්‍රය බලලා මොකද දැන් තමන් වහන්සේ මේ අර කෙටි ධර්මානුශාසනාව වටහාගත් ආකාරය තමයි මාළුන්ගේ පුත් ආදරෝ බුදුහාඳුරන්ට මේ කියා හිටියේ. බුදුහාඳුරෝ සතුටුනා හරි ඕක තමයි මං කිව්වේ කියලා. උන්වහන්සේ ගිහින් භාවනා කළා. වැඩි කල නොකර රහතන් වහන්සේ කෙනෙක් වුණාලු. මේක තමයි සමුදේ පැත්ත. පැත්තකට දැම්ම නිරෝධ පැත්ත වැඩ. වෙන මොකක්ද තියෙන්නේ? මේක හරියටම හරි. මේ කාර්යය කරගෙන යන කෙනෙකුට සිතිවිලි වල දුර්වලතාව දැකලා සිතිවිලි වලින් සංසිඳිලා මේ ඒවා විදර්ශනා සමාපත්තීන් හැටියට පුද්ගලයන් තුල පිබිදේවි. ඒවාට අපිට මේ උපැන්න සහතික ලියන්න බෑ. හොඳයි, එහෙමනම් සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. 6 වෙනි දවසටත් අපේ සහභාගී වූ මේ සද්ධර්ම විවරණය උදෑසන යෙදිච්ච පැය දෙකේ අවසානයයි මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. මේ මොහොතේදීත් අපට අද දවසෙත් ශාන්තිනායක ලෝතර බුදු පියාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ දේශනා ගොනු කරමින් උද්දෘත කරමින් මේ උතුම් සදහම් විවරණය කරන්නට යෙදුන පින්වත් අපේ කල්යාණ මිත්‍ර යානන් වහන්සේ
අතිපූජනීය කොසත්ය ආර්ය විමල සාමින්ද්‍රයන්න් වහන්සේට අපි ජනිත කරගත් උතුම් ධර්මානිසංසයන් ආධ්‍යාත්මික කුසලය උතුම් ගුරු පූජාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපේ උදෑසන වැඩසටහන නිමා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.